සංසාරික දුක නසාලන්න පැසී රැඳෙන ගින්දරේ රන්සේ මනහර දහම බෙදු විවර කරං පින්තිරේ දුන්නාමා දහම් සිසිල රැගෙන විවර කරං රංදුරේ මං දැත නාලලේ තබාවාදිමි සිරිපාද මන්දිරේ පුන් කාලස විලස පලස එලන ළඟ පින් බාර ජීවිත ඉන් මිහිරි ආහාර දහර මාවන මුළු ලොවටම පාමිත පින් පීරි සත වේත මෙත පාතුරන නොමැතිව ගුණ සීමිත මංහාද මැද පද වැල් ගල පා වන්දිමි දහම් මාවත සුන් කරමින් ආන වැසිමාවත් නියම ගාමන් මාගමවන් පෙන්වා හැම විට යහපත් මග පාදාදීමෙන් නුවන් දන්නා තරමට සුවය සැදෝ දහමෙන් කර පාපවන් මං පෙරලි පෙරලි නමදින්නෙමි මුදුනත් බැඳ සාඟරුවන් එසේ අංගී රස සම්බුදු පියාණන් වහන්සේගේ පාද වන්දනා කරමින් දහම් සඟුන් වන්දනා කරමින් සුපින්වත් ඔබේ ජීවිතයට ධර්මානුකූල කාරණාවක් ඉදිරිපත් කරවන්නටයි මාගේ මේ සූදානම. අපේ ලෞතර බුදු පියාණන් වහන්සේගේ පාද ස්පර්ශය තෙවරක්ම ලැබූ මේ පින්බිමේ සිදුවෙච්ච අනුවේදනීය කතා පුවතක් තුලිනුයි අද මම ඔබට මේ කාව්‍යමය ධර්ම දේශනාව ඉදිරිපත් කරන්නේ. එසේනම් අපි ඒ පිළිබඳව අසා දැනගනිමු. ආගනුවරට නොදුරු එක පෙදේසක තානමින් ආදරේ පෙරෙසෙදු තුලාවක අම්මා තාත්තා හිඳමින් සෙනෙහක දාරු සුරතල් බලයි හද පෙරේ විමානක සෙනෙහෙන් ආදරේ සිරේ සාලු පාට පොරවා සිඹ සිඹ කවි ගයා ජීවිතයට හුරුවා රැලි වෙන
සිරි කතයි මේ ආදර දරුවා. පින්වත්නි, අන්ත අසරණ දුගී දුප්පත් පැල්පතක එක අහිංසක අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ජීවත් වුණා. මේ අයගේ ජීවිතවලට අගහිඟකම් දෝරේ ගලාගෙන යන්න තිබුණා. කොච්චර අගහිඟකම් තිබුණත් කොච්චර අඩුපාඩුකම් තිබුණත් මේ දෙපළට දාව ඉපදුණු පුංචි දරු පැටිය හින්දා ඔවුන්ගේ ජීවිතයට පුදුමතරම් සතුට එකතු වුණා. අගහිඟකම් කොයිතරම් තිබුණත් දරු සම්පතේ සෙනෙහසින් මේ අය බොහෝම ධනවතුන් බවට පත් වුණා. දරු සම්පත කියලා කියන්නේ ඒ තරම්ම වටින වස්තුවක්. ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ පුත්තා වත්තු මනුස්සාන, දෙමව්පියන්ට තියෙන ලොකුම සම්පත ලොකුම සතුට තමයි Tamanගේ ආදරණීය දරුවෝ. කොහොම වුණත් මේ නිවසේ පුදුමතරම් සතුට පිරීලා ඉතිරිලා තිබුණත් ඒ සතුටට කනකොකා හඬන සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ තමයි මේ පුංචි දරුවගේ තාත්තා එක දවසක් හන්දියට යනවා කිසියම් කටයුත්තක් වෙනුවෙන්. තවුමට ගියපු ඒ තාත්තා ගැන පණිවිඩකාරයෙක් පණිවිඩයක් අරගෙන ගෙදරට එනවා. මෙන්න මේ වගේ පණිවිඩයක් ඒක. සුමනේ අද හදිසියේ කොහෙට යන්නද ගියේ, වාහනයක හැප්පියොහු උදයේ මිය ගොස් තියේ, උදයේ මිය ගොස් තියේ. දුවමින් දොරකඩ සිට අසයි යමක් මෙලෙසට, අනේ අනේ කියන්න මට ඇහුනේ නෑ හරියට, ඇහුනේ නෑ හරියට. මේ ලෝකෙන් වී ඉවත් කොහේ ඉන්නවද තවත්, සුබනේ මැරිලා කිව්වා ඇහුනේ නැද්ද ඒකවත්, ඇහුනේ නැද්ද ඒකවත්. මේ පණිවිඩකරුට තිබුණේ නැවුම් පණිවිඩයක් ප්‍රකාශ කිරීමේ වීරකම පෙන්වන්නට මිසක කරදරයට පත් වෙලා සිටින අර අහිංසක මෑණියන්ට පිහිට වෙන අදහසක් නම් නෙමෙයි. පණිවිඩකරු පණිවිඩය කියලා එතනින් නික්ම වුණා පමණයි. අර අහිංසක අම්මා මාස 6 සිඟිති දරුවවත් කර තියාගෙන දූවගෙන යනවා රෝහලට. තම කරමත තාබා ආදර සිඟිති පුතා, රෝහල වෙතට දිව යයි ඇය නැතුව කතා. කුමකින් කුමක් වී ඇත්දැයි සිතින් සිතා, යන විට තිබුණි මරණය රෙද්ද කිතා. වෙවුලා හැලේ ජීවිතයට මොකද උනේ, සැමියා ආදරෙන් සිටි මට ආහිමි උනේ. දරුවට සෙනෙහසක් පියෙකුගේ නොමැති උනේ, මං මක් කරන්නද දෙයි හාමුදුරුවනේ. මේ අසරණ අම්මට හඬා වැළපෙනවා හැරෙන්නට වෙන කල හැකි කල යුතු කිසිම දෙයක් පින්වත්නි තිබුණේ නැහැ.
Tamanගේ සැමියා මේ ලෝකේ අතහැරලා ගිහින් ඇයට පුදුම තරම් වේදනාවක් දැනුණා. ඔහුගේ අවසන් කටයුතු සිදු කරලා දින ගාණක් යනතුරුත් මේ අම්මා කුසට ආහාරයක් නැතුව කඳුළු බිබීම කාලය ගත කළා. එහෙමවත් ඇයට කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ වැඩි කාලයක්. ඒ Tamanගේ අසරණ දරු පැටිය නිසා. දරුවා ගැන හිතලා, දරුවගේ අනාගතය ගැන හිතලා මේ අම්මා මෙන්න මේ වගේ තීරණයකුයි පින්වත්නි අරගන්නේ. ඉඳලා පාලක් නැත මෙහිමා හට දැන්නන් හිතුවත් ජීවිතේ තනි කර මිය යන්නන් පැමිණෙන වේදනාවන් නොහොලා ගන්නන් මගරන් පොතා වෙනුවෙන් ජීවත් වෙන්නන් දුක් විඳලාම වෙරවීරිය නොමැත ගතේ හඬලාම කඳුලැලි නොමැත නෙතේ කෙතරම් දුකක් මින් පාසු ඇති උනත් හිතේ නුඹ තනි කරන්නේ මගේ රත්තරන් පොතේ. පුංචි පුතාගේ ජීවිතයේ වගකීම Tamanගේ කරමතට අරගත්ත මේ අම්මා එදා ඉඳලා මේ පුංචි දරුවව ජීවත් කරවන්නට ඇගේ ජීවිතේ හැම තත්පරයක්ම පින්වත්නි වෙන් කළා. කාලය සෙමෙන් ගත වෙන්නේ මේ පුතාගේ පාසල් අවධියක් ලං වෙමින්. මොනතරම් අඩුපාඩු තිබුණත් මොනතරම් අගහිඟකම් තිබුණත් මේ අම්මා දරුවා වෙනුවෙන් ඒ යුතුයකමක් ඉටු කළා. ඒ වෙනුවෙන් ඇය නොවිදිනා දුක් විඳා. දරුවා ජීවත් කරවන්නට ඇය මොන වගේ තීරණයක්ද අරගන්නේ කියලා අපි අහලා බලමු. කුඹුරු පිටියේ වේලි වේලි ගිනි යව්වේ තැම්බිලා දරුවාගේ අනාගතේ හොඳ පිරිසිදු තැන් බලා කෙතරම් දුක් ඉහිලුවාද නිතේ කඳුළු හංගලා මේ අම්මා වාගේ ඇත තවත් ලොවේ අම්මලා අවුව වැස්සරෑදාවල ඇය හා කරනව කතා මව්ගුණයට සුබ පතනවා සිව්පාවා සහ සතා මේ අතරේ පියඹායයි වේගෙන් කාලය ඉතා අම්මාගේ කඳුළු මැදින් තරුණ පුතෙක් වේ පුතා. මේ පුතා අම්මගේ දහදිය කඳුළු වල නිසි ප්‍රතිඵලය නෙලාගත්තේ වයසින් අධ්‍යාපනයෙන් මුහුකුරා යමින්. කාලය මූණට තිබුණු හැම ගැටලුවක්ම විසඳුවා. මේ පුතා රජයේ රැකියාවක් කරන මහත්තයෙක් බවට පත් කරන්නට තරම් අම්මා දුක් විඳපු තැන්වලදී අම්මා විඳපු වේදනාවන් වලදී පුතා අම්මා වෙනුවෙන් ඒ ප්‍රතිඵලයන් නිරන්තරයෙන්ම අරගෙන දුන්නා. ඒ නිසා පුතා දැන් ලොකු මහත්තයෙක්
ඔහු රජයේ රැකියාවක් කරන්න. ඒ නිසා ඔහුගේ ජීවිතය තවත් සම්පූර්ණ කරන්නට ඕන කියලා අම්මා හිතනවා. ඒ වෙනුවෙන් ඇය එක දවසක් පුතාට කතා කරලා පුතාගේ අවධානය යොමු කරවෙන විදිහේ සිතුවිල්ලක් පුතාට ඉදිරිපත් කරනවා. එහිදී සංවාදයක් සිද්ධ වෙනවා. ඒ සංවාදය කුමක්දයි කියා අපි අසා දැනගන්න. ජීවිතයක ඇති රඟේ කරගන්නට විවාහයක් කරගත්තොත් පුතාට දැන් හොඳ වගේ. අම්මා කියනවා ඒ විදියට. පුතා පිළිතුරු දෙනවා. මට සතුටක් වෙන ලෙද ඔබ ඒ ලෙස කිව්වද අම්මව රැකගෙන ඉන්නම් විවාහයක් මොකටද? නැවතත් අම්මා කියනවා මගෙත් සතුට එය තමයි පුතාගේ සැනසීමමයි ඔයා විවාහයක් පුතේ කරගන්නට ඕනෙමයි. නැවතත් පුතා කියනවා කපටි කමින් පරිණත ගැහැණුන් ලොව තුල ඇත එහෙව් එකේ බිරිඳක් මට අම්මේ ඕනේ නැත. කපටි කමින් පරිණත ගැහැණුන් තමයි අම්මේ මේ ලෝකේ ඉන්නේ. ඒ නිසා මට විවාහයක් අවශ්‍ය වෙන්නේම නැහැ. අම්මට සලකගෙන ඉන්න තිබුණා නම් මට ඒ හොඳටම ඇති. පුතා රැකියාවට යන්නේ Tamanගේ අම්මගේ දෙපා අල්ලලා වැඳලයි. ඔහු අම්මට කියනවා මෙන්න මෙහෙම. ජීවිතයේ ගින්දර කාර පින්නං කඳුල සමග ඔබ යෙදුවාවන්නං අම්මේ පුතේ කෝගේ සෙනෙහස පෙන්නං දැන් මම මගේ අම්මව රැක ගන්නම්. අම්මා පුතාට ආශිර්වාද කරනවා. බීපු කඳුළු දැනුනේ හරි රහටයි අද සැනසුම පෙර ලද දුක් ගැහැටයි සවන යෙදෙන්නේ සතුටේ බහටයි මගේ පුතුට දෙවියන්ගේම පිහිටයි. අම්මයි පුතයි මේ ගත කරන්නේ ජීවිතේ ලස්සනම කාලේ කියලා කිව්වොත් නිවැරදි. වැඩ අවසන් වෙලා ගෙදරට එන පුතා අම්මට කවනවා, පොවනවා, නාවනවා. ඇගේ රෙදිපිලි ටික පවා හොදලා දෙන්නේ මේ පුතාගේ අත් දෙකෙන්. ඒ වෙනකොට මේ අම්මගේ වයස අවුරුදු 70 ඉක්ම වෙලා තිබුණා. ඇය බොහෝම දුර්වලයි. පුතා Tamanගේ මෑණියන්ට යුතුයකම් ඉටු කරගෙන යන අතරේ ඔවුන් දෙපළට ජීවත් වෙන්න අලුතෙන් නිවහනකුත් ඉදි කළා. ඒ නිවහනේ පදිංචි වෙලා ටික කාලයක් ගත වෙනකොට අම්මා නැවත නැවතත් නිරන්තරයෙන් ඇවටිලි කරන්නට පටන් ගත්තා. පුතේ ඔයා විවාහයක් කරගන්න ඕනෙමයි කියලා. අම්මගේ ඇවටිලි වලින් බේරෙන්නටම බැරි තැන පුතා අම්මගේ ප්‍රාර්ථනාව ඉටු කළේ මෙන්න මෙහෙමයි. සවනට වැටෙද්දී කවිසි පද සින්දෝ එයි කුමරියක් නලලත තැලි පට බැන්දෝ දුටු විට පුතු සිනා තම මුව මත රැන්දෝ සතුටින් සලයි මව් නෙතු කඳුලැලි බින්දෝ
පුතා මෑණියන්ට දියණියක් වගේ බිරිඳක් ගෙදරට කැඳවාගෙන ආවා. එදා ඉඳලා මේ මෑණියන්ට දැනුනේ ජීවිතේ නැවතත් අලුතින් ආරම්භ වුණා වගේ කියලයි. පුතා ගෙදරට ගේන මේ මනමාලිය අම්මාගේ ලේලිය. පුතා වගේම අම්මට පුදුම විදියට සැලකිලි සම්මාන ගෞරව කරන්නට පටන් ගත්තා. ඇයත් අම්මගේ වැඩ කටයුතු මැනවින් හොයලා බලලා කරන්නට යෙදුණා. අම්මට කවනවා, පොවනවා, නාවනවා, රෙදිපිලි හොදනවා, ගෙදර සියලුම වැඩ කටයුතු මේ දියණියගේ අතින්, මේ ලේලියගේ අතින් සිදු වුණා. මේ විදියට කාලයක් පින්වත්නි ගත වුණා. නිවසේ පුදුම විදියේ සතුටක් රැඳිලා තිබුණා. නමුත් පින්වත්නි මේ සතුටට වැඩි ආයුෂ නම් තිබුණේ නැහැ. මේ සතුට හොඳටම ලෙඩ වුණා. සතුට මරණාසන්න වුණා. සතුට මරණාසන්න වුණේ ලේලියගේ හිතට කල්යද්දී ඇතිවෙච්ච මෙන්න මේ වගේ සිතුවිලි සමුදායක් හින්දා. ඇය කල්පනා කරනවා, ඇය හිතනවා මේ කසාදය ගැන මෙන්න මෙහෙම. කසාදයක් කරගෙන මං ආවට එක පිම්මට කලේ මෝඩ කමක් කියලා හිතේ ඒක දැන් මට ඉවසාගෙන සිටිය නමුදු මෙහි උණුසුම් පිට මට වැඩියෙන් සලකනවා එයා මහලු අම්මට අල්ලාගෙන ඇවිදිනවා හවසට ආවිත අතින් තවත් මේවා බලන් ඉන්නේ කොහොමද මම මගේ නෙතින් කල යුතු කිසිවක් නොහැඟේ කුමක් කරන්නද ඉතින් මට වස බොන්නයි වෙන්නේ අම්මා මෙහි හිටියොතින් එදා පටන් ඇරඹෙන්නේ මේ නිවසේ සෝලිය කැඩී බිඳී ඉහිරෙනවා සාමයේ රන් තාලිය කුමක්ද මේ නව ආරේ ඇය යන පෙළ පාලිය වැරදි අරමුණක යනවා ගින ආමන මාලිය පින්වත්නි මේ ලේලිය ටිකෙන් ටික තමන්ගේ නැන්දම්මා වෙනුවෙන් කරන සැලකිලි අඩු කළා. ඇය මේ නැන්දම්මට වෛර කරන්න පටන් ගත්තා. ඒ වෙන කිසිව දෙයක් නිසා නෙමෙයි. තමන්ගේ සැමියා වැඩ ඇරිලා ගෙදර එනකොට ඉස්සර වෙලාම තමන්ගේ ගැන හොයන්නේ නැතුව ඔහුගේ අම්මා පිළිබඳව හොයනවා කියලා තරහ ඇති කරගෙන. ඒ නිසා ඇය නිරන්තරයෙන් උත්සාහ කළා තමන්ගේ සැමියා ඔහුගේ මෑණියන් වෙනුවෙන් තියෙන ආදරය ලෙන්ගතුකම අඩු කරවන්න. ඒ නිසා ඇය උපක්‍රමශීලීව නිරන්තරයෙන්ම කල්පනා කළා මොනවද ඒ වෙනුවෙන් කළ යුත්තේ කියලා. තමන්ගේ සැමියාගේ හිත බිඳවන්නට උත්සාහ කළා නොයෙකුත් විදිහේ බොරු ගතලා. රැකියාවට ගිහින් ගෙදර එන සැමියාට ඇය කියනවා ඔයාගේ අම්මා දහවල් කාලේ පුදුම විදිහේ වද වේදනාවන් මට දෙන්න. ඔයා ගෙදර ඉන්න වෙලාවට අම්මා උපාසිකාවක් වගේ හැසිරුණාට ඔයා ගෙදර නැති වෙලාවට ඇය හැසිරෙන්නේ හරියට යක්ෂණියක් වගේ. මට පුදුම විදියට වද දෙනවා. ඔයාටත් මටත් දෙන්නටම දොස් කිය පාරේ ඇවිදිනවා. ඔය විදිහේ නොඑක් වැරදි දේවල් කියමින් සැමියාගේ හිත බිඳවන්නට මේ බිරිඳ පුදුම උත්සාහයකයි පින්වත්නි නිරත වෙන්නේ. මේ සියලුම දේවල් අහගෙන ඉන්න පුතා එක දවසක් අම්මගේ ළඟට ගිහින් එහි ඇත්ත නැත්ත පිළිබඳව දැනගන්න ඇයගෙන් අහනවා මෙන්න මෙහෙම.
අපටත් වඩා ඇය අම්මා ගැන සෙව්වේ වෙනසක් නැතුව අම්මාගේ කුසගිනි නිවෝවේ දඬුවම් කර තියන්නට ඇය ගිනි අව්වේ අම්මේ මොනවාද ඇය අම්මට කිව්වේ අම්මගෙන් එහෙම අහද්දි අම්මගෙන් පුතාට ලැබෙන්නේ මෙන්න මේ වගේ පිළිතුරක් මම මෙහි යමක් කිව් සනසලා හිත හැකි ඉක්මනින් එය මට ඉටු වෙලා ඇත ඕනෑ මොහොතකදී පින්වයි සිනාවත ඇය කිසි දිනක මගේ හිත රිද්දලා නැත තමන්ට ලේලියගෙන් සිදුවෙන කිසිම කරදරයක් ගැන හිරිහැරයක් ගැන තමන්ගේ පුතාට නොකිව්වේ ඔවුන්ගේ ජීවිතවල ප්‍රශ්න ගැටලු ඇති වේවිය කියන බියසැක නිසාමයි. අහිංසක බොරුවක් කියලා පුතාගේ හිත සනසන අම්මා තනියම ඒ දුක දරාගත්තා. නපුරු ලේලිය ඒකත් ආශිර්වාදයක් කරගෙන දිගින් දිගටම තමන්ගේ වැඩ කොටස ඒ විදියටම කරගෙන ගියා. එක දවසක් රැකියාවට ගිහින් වැඩ ඇරිලා එන සැමියා ඈත තියාම දකින බිරිඳ කඩුල්ල ළඟට දූවගෙන යනවා. ඔහුට කඩුල්ලෙන් මේ පැත්තට ගොඩ වෙන්නටත් ඉඩ නොදීම පුදුම විදියට අම්මා ගැන වෙනදටත් වඩා බොරු ගොතල කියන්නට පටන් ගත්තා. ඇය මෙන්න මේ වගේ දේවලුයි එදා සැමියාට කියන්නේ. ගැන්නී තැන්වල මුළු කියයි නේක කදමලු ඔයයි මමයි කන්න දෙන්නේ අම්මට එක වේලලු අම්මට එක වේලලු පුතා කියනවා මෙය මහවදයක් වගේ මාළු නටනවා ඇඟේ දැන්නම් මගේ ඔලු පොළොත්ත යකාගේ කම්මල වගේ යකාගේ කම්මල වගේ නැවතත් බිරිඳ කියනවා හැකි තරමට ඉවසුවත් නතර නොවේ මේ මවත් මමත් හෙටම ගෙදර යනවා මෙහෙ ඉන්න බෑ තවත් මෙහෙ ඉන්න බෑ තවත් පුතා හිතනවා ඇය කී දේ හරි තමයි වැරැද්ද ඉවසීමමයි කුමක් නමුත් තීරණයක් අරගන්නට ඕනෙමයි අරගන්නට ඕනෙමයි මාස ගානක් පුතාගේ හිතේ තද කරගෙන ඉඳපු කෝපය වේදනාව මහා තරහක් බවට පත් වෙන්නට වුණා. පුතා කෝපයෙන් වෙවුලන්නට පටන් ගත්තා. කඩුල්ල ළඟ Tamanගේ ගමන් බෑගිය විසි කරනවා. ඒ කඩුල්ලෙන්ම මුගුරක් ගලවගෙන ඔහු ඊ타ත්ම කෝපයෙන් වේගයෙන් දූවගෙන යන්නේ දස මාසයක් කුසේ දරාගෙන ලේ කිරි කරලා පොවලා තාත්තත් නැතුව බොහෝම ආදරෙන් හදා වඩා ගනිපු Tamanගේ අම්මා ළඟට ඒ දන ගහලා වඳින්න නෙමෙයි මුගුරකුත් අරගෙන ඔහු යන්නේ එදා අම්මට දඬුවම් කරන්න. ඔහු එදා අම්මගේ ළඟට ගිහින්
කිස් රොදෙන් නැදන් විත් අම්මාව පෙරලගෙන නොනැවති මුගුරකින් තලනවා පුතා යක්ෂයෙකුසේ හැසිරෙමින් පින්වතුනි දුන් කිරෙන් අය හැමට ගෙවනවා දුන් කිරෙන් අය හැමට ගෙවනවා දුබල වූ ගත පුරා වදින පොළු පාරවල් මවුසෙනේ ගඟ දෙබෑ කරනවා අනේ මගේ බුදු පුතේ ගුටි කන්න බෑ තවත් පුතා ළඟ වැඳ වැටේ යදිනවා පුතා ළඟ වැඳ වැටි යදිනවා දැත්නෙක් කොට එසේ මෑණියන් පැවසුවත් පුතාහට නම් නොවේ ඇසෙන්නේ අහිංසක මෑණියන් බිම දමා නපුරු ලෙස තම නිවස පිටුපසට අදින්නේ තම නිවස පිටුපසට අදින්නේ නිවස පිටුපස තිබෙන කුකුල් කූඩුව තමයි පුතාගේ දෙනෙත මත රැඳෙන්නේ දස මසක් කුසදරු දඬුවමට මෑණියන් කුකුල් කූඩුව තුලට දමන්නේ කුකුල් කූඩුව තුලට දමන්නේ දස මාසයක් කුසේ දරාගෙන ලේකිරි කරලා පෝපු ඒ ආදරණීය අම්මව එදා මේ පුතා Tamanගේ බිරිඳගේ කීම අහලා ඇයව පුදුම විදිහේ වද හිංසාවලට ලක් කරලා ඇයට නොසෑහෙන විදියට පහර දීලා නිවස පිටුපස තිබුණු කුකුළු කූඩුව ඇතුළට දාලා දොර වහලා එතනින් පිට වෙලා යන්නේ Tamanගේ පව්කාර ලේලියත් එක්ක රාත්‍රිය උදා වුණා ඒත් කවුරුවත් කුකුළු කූඩුව ළඟට ආවේ නැහැ කුකුල්ලන්ගේ බියකරු නාදයක් අමිහිරි දුර්ගන්ධයකුත් පිරුණු පුංචි කූඩුවක 3ට 4ට නැමිලා අහිංසක වයසක අම්ම කෙනෙක් කොහොමද ඉන්නට ඇතිද මේ අම්මට මේ වේදනාව කොහොමද දැනෙන්නට ඇතිද ඇය හදවතට ඇතිවෙන හදවතට දැනෙන වේදනාව මේ මුළු ලෝකයටම ඇහෙන්න හයියෙන් කෑ ගහලා කිව්වේ නැති වුණාට මම විශ්වාස කරනවා මම හිතනවා ඇයගේ හිතින් ගොඩාක් දේවල් මේ පුතාගෙන් අහන්නට ඇති කියලා අපි අහලා බලමු ඒ පිළිබඳව රතුලේ කිරි කරලා මගේ රත්තරන් පුතේ මම නුඹ දැඩි කළා මගේ රත්තරන් පුතේ මට වද දෙන්න හිතුනේ මේ තරං පුතේ මොන වරදක් කළාටද රත්තරන් පුතේ මේ කුණු ගඳට මගේ හිස් මොළ පැලී පුතේ කුකුලන් කොටනවා මට රිදෙනවා පුතේ සාගින්දර දනේ කුස මොර දිදී පුතේ
මම මේ අපායෙන් මුදවා ගනින් පුතේ. අම්මා කුකුල් කුඩුවේ කඳුලැලි බොනවා. පුතු සහ බිරිඳ ගෙයි සැපසේ නිදියනවා. මහ පාපයක සලකුණු උඩ මතු වෙනවා. දිගුරැය ගෙවි උදයේ අරුණලු එනවා. රාත්‍රිය ගෙවිලා ගියා. පසු දවසේ හවස් වෙනතුරු කවුරුවත් කුකුළු කූඩුව ළඟට ආවේ නැහැ. හැන්දෑ වෙද්දි පව්කාර ලේලිය සතෙකුට කෑම එකක් දෙන්න වගේ කෑම එකක් අරගෙන ඇවිත් කුකුළු කූඩුව තුලට දැම්මා විතරයි. ඒ කූඩුව ඇතුලේ ඉඳපු කුකුල්ලු වට වෙලා පොරකකා ඒ දාපු බත් එක අනුභව කරන්නට පටන් ගත්තා. මේ අම්මට තිබුණු කුසගින්දර නිසාම ඒ කුකුලන්ව එලවලා ඉතුරු වෙන කොටස පින්වත්නි අනුභව කළා. මේ විදියට දවසක් දෙකක් නෙමෙයි සති 8ක් මේ අම්මා කුකුළු කූඩුව ඇතුලේ හිර වෙලා දවසට එක වේලක් පමණක් අනුභව කරමින් ජීවිතය ගැට ගහගත්තා. මේ ආරංචිය ලැබු ගින්නක් වගේ පලාත පුරාම පැතිරිලා ගියා. සැමියාවත් නැතුව බොහොම ආදරෙන් හදා වඩා ගනිපු පුතා ලේලිය සමග එකතු වෙලා Tamanගේ අම්මව කුකුළු කූඩුවක හිර කරගෙන ඉන්නවාය කියන ආරංචිය පින්වත්නි ලැබු ගින්නක් වගේ පැතිරුණි. මේ ආරංචිය පොලිසියටත් ගියා. පොලිසියේ මහත්තුරු ඇවිදින් කුකුළු කූඩුව ඇතුළට දාලා තිබෙන මේ අම්මව එළියට අරගන්නකොට ප්‍රදේශවාසී මහා ජනකායක් රැස් වෙලා බලාගෙන හිටියා. මරණයේ දොරකොඩ ළඟ සිටින අර අහිංසක අම්මගේ දිහා අනුකම්පා සහගත බැල්මක් හෙලාගෙන මෑණියන්ව එළියට අරගත්තා. පුතාවත් ලේලියවත් පොලිසියට අරගෙන ගියා. මේ අම්මට යාන්තම් සිහියක් යමක් දැනිච්ච ගමන්ම ඇය විමසුවේ වෙන කිසිම දෙයක් නෙමෙයි පින්වත්නි. ඒ Tamanගේ ආදරණීය පුතා ගැන. පුතා පොලිසියට අරගෙන ගියාය කියන ආරංචිය කනවැකුණු අම්මගේ ඇඟේ තිබුණු හැම අබල දුබලතාවයක්ම දුරු වෙලා ඇයට ඌමනා වෙච්ච එකම ඌමනාව තමයි කොහොම හරි පොලිසියට ගිහින් පුතාව බේරාගෙන එන්න ඕනෑය කියන ඌමනාව. ඇය ගමේ කෙනෙකුන් සමග පොලිසියටත් යනවා. පොලිසියට ගිහින් යකඩ කූරු අතරේ හිර වෙලා ඉන්න පුතා දැකපු අම්මා සිහිසුන් වෙලා බිම ඇදගෙන වැටෙනවා. එතන ඉඳපු අය මේ අම්මගේ මූණේ වතුර ටිකක් ගාලා යාන්තම් සිහිය ගත්තා පමණයි මේ අම්මා වැඳ වැටෙමින් පොලිසියේ මහත්වරුන්ගෙන් මෙන්න මේ වගේ ඉල්ලීමකුයි පින්වත්නි කළේ. සිදු වුණු දේවල් සිදු වී ඉවරයි සසරේ පැමිණුණ විලස පතා කුමක් වේද තව උහුලා ගන්නට නොහැකිය මෙතනදී නොකර කතා නොහැකිය මෙතනදී නොකර කතා සමාව දෙන්නට මම සූදානම් අම්මෙකු ලෙස ආදරෙන් එතා අතහරින්න බුදු මහත්යෝ දැන් අසරණ මගේ රත්තරන් පුතා අසරණ මගේ රත්තරන් පුතා දරුවන් මතු කරද්දී නයි විසේ
පෙනේ අම්මගේ හිත වෙඬරෝ වාගෙයි මිලින උනේ අහගනු දරුවනේ සිරිලක් සොඳුරු වනේ දුටුවද උතුම් අම්මෙකු සතු මහා ගුණේ කූඩුව ඇතුලේ ඉඳගෙන පුතත් ලේලි අම්මගේ වටිනාකම අවබෝධ කරගත්තා. Taman අම්මට කරපු අපරාධයේ බරපතලකම තේරිච්ච පුතා අම්මගේ ඉල්ලීමෙන් කූඩුවෙන් නිදහස් වෙච්ච ගමන්ම අම්මගේ ළඟට ඇවිල්ලා අම්මගේ දෙපා මුල වැඳ වැටිලා ඇයගෙන් Taman කරපු වරදට දඬුවම් ඉල්ලනවා මෙන්න මෙහෙම මෙපමණ අපරාධ කරලත් මාගේ අම්මේ අම්මගේ ආදරේ නම් මාඩු නැහැ අම්මේ කකියයි පාපුවේ උපුරන්නට මාගේ අම්මේ ඕනම දාඬුවමක් දෙනු මැන මාට අම්මේ අම්මගෙන් දඬුවම් ඉල්ලනවා පුතා අම්මා පුතාට කියන්නේ මෙන්න මෙහෙම කතාවක් පෙර සසරේ කරන ලද පාව් හරවන්ට නුඹ පොඩි පුතෙකි මාට දාහිරිය කරවන්ට එහෙයින් සීතේයි තාරමක් දුර සැරවෙන්ට දඬුවම් කරන්නේ අම්මලා දරුවන්ට දඬුවම් කරන්නේ නැහැ අම්මලා දරුවන්ට අපේ අම්මලා තාත්තලා අපිව හදන කාලේ අපි පුංචි කාලේ අපිට ගොඩාක් තරවටු කරලා ඇති. නමුත් ඒවා කවදාවත් දඬුවම් නෙමෙයි. අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට Tamanගේ දරුවට තරවටුවක් කරලා ඒ අයව හදා වඩා ගන්නට පුළුවන් අයිතියක් තිබුණත් කවදාවත් දරුවෙකුට Tamanගේ අම්මට තාත්තට දඬුවම් දෙන්නට අයිතියක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිට කරපු තරවටුව අපිට දුන්නු දඬුවම එය අපේ ජීවිතය ඉදිරියට අරගෙන යන්න කරපු තරවටුවක් දඬුවමක් මිසක කවදාවත් අපෙන් පරිගැනීමේ චේතනාවකින් කිසිම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවන්ට දඬුවම් දීලා නැහැ. ඒ නිසා අද දවසේ මේ ධර්මානුශාසනාව තුළින් මම ඔබට ආදර්ශයක් ඇති කරගන්නට උපදේශයක් ඇති කරගන්නට ඔබේ ජීවිතයට දෙමව්පියන්ගේ වටිනාකම ඒ වගේම ඒ අයගේ තියෙන අගය වටහා ගන්නට මේ ධර්මානුශාසනාව ඉදිරිපත් කරන්නට යෙදුනේ. අපි පුංචි කාලේ ඉඳලා අපේ ආදරණීය අම්මා, අපේ ආදරණීය තාත්තා අපිව ජීවත් කරන්නට නොවිදිනා දුක් විඳා. ඒ නිසා අපි ඒ පිළිබඳව අපේ හදවතේ තියාගෙන අපිට පුළුවන් හැම වෙලාවකම අපේ අම්මට සලකන්නට ඕන, තාත්තට සලකන්නට ඕන. ඒ අය අපි වෙනුවෙන් විඳ දුක් කෙතෙක්ද කියලා මම තව කවි පෙළකින් ඔබව දැනුවත් කරලා
අපේ දේශනාවට තිත තබන්නම්. මුළු ලොව අප සියලු දෙනා සැප වළඳන්නේ මව්පියවරු නිසායි නේද ඇයි නොසිතන්නේ දරුවන් ගැන මෙත් කරුණා ගුණ පතුරන්නේ ආදරයේ උල්පත මව් හදවත වන්නේ වෙහෙසි දරුවන් වෙනුවෙන් ධනය සොයනවා සැප සම්පත් කැප කරමින් දිවිය ගෙවනවා දිවර දෙකෙහිම දරු රැක වරනේ සාදනවා මිහි පිට ඇති දෙවියන් මව පියවරු වෙනවා දියුණුව සලසා දරුවන් හටමතු මත්තේ ඔව දන් දෙති මෙත් කරුණා රඳවා චිත්තේ දෙමව්පියන්ගේ ගුණ කඳ අපමණ ඇත්තේ බුදුන් වඳින අත් නොසවා නැමදිය යොත්තේ ආතපාය නොකඩාරකගෙන හදා වඩාලා නිම නැති දුක් අප වෙනුවෙන් හදේ දරාලා දරුවන්තෙනු දෙමව්පියන් හිතේ තබාලා වියපත් විට රැකිය යුතුය කවා පොවාලා දරුවෙකුට තමන්ගේ අම්මගේ යගේ තාත්තගේ යගේ තේරෙන්නේ තමනුත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙච්ච දවසට ඊටත් වඩා හොඳටම අම්මගේ යගේ තාත්තගේ යගේ තේරෙන්නේ අම්මයි තාත්තයි මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න කාලයට වඩා ඒ අය අපේ ජීවිතවලින් ඉවත් වුණාම ඒ නිසා ජීවත් වෙලා ඉන්න කාලේ Tamanගේ අම්මට තාත්තට යුතුයකම් ඉටු කරමින් ඒ අයට මේ මිහිමත මේ මිහිපිට ලෝකය අපායක් කරන්නේ නැතුව දරුවෙකුගෙන් දෙමව්පියන්ට විය යුතු යුතුයකම් නොපිරිහෙලා ඉටු කරමින් හොඳ යුතුයකම් ඉටු කරන දරුවෙකු වෙන්නට ඔබට වරම් ලැබේවා ඔබට ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනය එකතු කරමින් මම මගේ දේශනාව නිමාවටපත් කරනවා ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි